සම්මා සම්බුදු සරණයි සදහැවතුනි. ක්‍රෝධ කරන්නා ක්‍රෝධ නොකිරීමෙන් ජයගත යුතු බවත්. මසුරු ලෝභියා දානෙන් පරිත්‍යාගයෙන් ජයගත යුතු බවත්. මුසා බස්දුරන්නා සත්‍ය වචන භාෂිතයෙන් ජයගත යුතු බවත්. අසත්පුරුෂකම සත්පුරුෂ ක්‍රියාවෙන් ජයගත යුතු බවත් සම්බුද්ධ දේශනාවයි. සදහැවතුනි, ඔබ මේ ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන ධර්ම දේශනාවත් අධර්මයෙන් වෙන්ව ධාර්මිකව ඔබගේ දිවිමග සකසාගෙන සසර ගමන ජය ගන්නට ඔබ හට කුසලානිසංසයක්ම වේවා. එසේනම් ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් බෞද්ධ රූප වාහිනියේ මේ පැයට නියමිත දායකත්ව ධර්මදේශනාව සිදු කිරීම සඳහා බෞද්ධ රූප වාහිනී මැදිරියට වැඩම කළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදුනාදදී නමස්කාර පූරක පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙනවා යක්කඩුව ජායල පදිංචි පද්මා මාලනී විජේරත්න මහත්මියගේ දූ දරුවන් බෑනා සහ ලේලියන්. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් මේ සියලු දෙනාම සූදානම් වෙන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ පරම ගම්බීර වූ
ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු කොටසක් දේශනා කරවගෙන ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම සද්ධර්ම ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා කර දෙමින් අති උතුම් වූ සද්ධර්ම දානමය පින්කම සිදු කරගන්නට. සියලුම දානයන් අභිභවනය කළ මහත්ඵල මහානිසංසදායක වූ එකම දානය මේ ධර්ම දානමය පින්කම බව අපි බුදුරජාණන් වහන්සේම දේශනා කොට වදාලා. ඒ ආනිසංස දැනගෙන මෙහි මහ පින්කම සිදු කරගන්න අතර මේ වෙලාවේ මැදිරියට සෑහෙන පිරිසක් එකතු වෙලා සද්ධර්ම ශ්‍රවණය කරනවා. ධර්මයට කැමති ලක්වැසි ලෝවැසි සියලු දෙනාටමත් මේ දේශනාව ශ්‍රවණය කරන්න අවස්ථාව උදා කරලා දෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ හැටියටම උතුම් බලාපොරොත්තුවක් මුදුන්පත් කර ගැනීම වෙනුවෙන්ම අපි ඒ උතුම් ධර්මය ශ්‍රවණය කරමු. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන සිතින් යුක්තවම අපි ධර්ම ශ්‍රවණය කරමු. අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළ ගාථා රත්නය ධම්මපද පාළියේ සඳහන් වෙනවා. අක්කෝදේන ජිනේ කෝදං අසාදුං සාදුනා ජිනේ. ජිනේ කදරියන් දානේන සච්චේන අලිකවාදින. අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නයේ දේශනා කොට වදාළේ සිරිමා කියන වෛශ්‍යාව අරමුණු කරලා. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ හිටපු කාලේ විශේෂයෙන් සවැත් නුවර මිනිස්සු බොහෝසේ විනෝද සැනකිලි පැවැත්තුවා. නමුත් මේ කාරණාවට මුල් වෙන නගරයේ විශේෂයෙන් සඳහන් කරනවා රජගහ නුවරත් සම්බන්ධ වෙනවා. රජගහ නුවර බිම්බිසාර මහරජුරුව රජකම් කරන කාලේ රජුරුව තමන්ගේ රටවැසියන්ට නියෝගයක් කරලා තිබුණා සැනකෙලි පවත්වන්න කියලා. උත්සව පවත්වන්න කියලා. විනෝද වෙන්න කියලා. ඉතින් හැම කර්මාන්තයකම නියැලිලා ඉන්න මිනිස්සු විනෝද වෙන්න උත්සව පවත්වන්න එළඹිලා හිටියා. නමුත් මේ ප්‍රදේශයේ හිටියා සුමන කියලා සිටුවරයෙක්. ඒ සුමන සිටුවරයාගේ දාසකම් කරන අය, බැල මෙහෙවරකම් කරන අය, විශේෂයෙන් කම්කරුවොත් මේ විනෝද ක්‍රීඩා සඳහා යොමු වෙලා හිටියා. ඒ අතර හිටියා පුන්න කියලා කෙනෙක්. නමුත් පුන්න විනෝද වෙන්න යන්නේ නැතුව එදත් සිටු ගෙදරට ගියහම සුමන සිටුවරයා ඇහුවා පුන්න අද විනෝද උත්සවයට යනවද? එහෙම නැත්නම් අදත් මේ බැල මෙහෙවරකම් කරනවද කියලා. පුන්න සඳහන් කළා ස්වාමීනි විනෝද වෙන්න උත්සව පවත්වන්න ඒ දේවල් සල්ලි මිල මුදල් තියෙන අයට වටින වැඩ. නමුත් අද මම විනෝද වෙන්න ගියොත් හෙට දවසේ කැඳ ටිකක් බොන්නවත් මගේ ගෙදර හාල් ටිකක් නැහැ. ඒ නිසා මම අදත් වැඩ කරන්න ඕනේ. හරක් බානක් ඉල්ලගෙන මෙයා හාන්න යන්න පිටත් වුණා. ගෙදර ගිහිල්ලා බිරිඳට කිව්වා වෙනදට වඩා ආහාර පාන ටිකක් වැඩිපුර හදාගෙන කුඹුරට එන්න කියලා. මෙයා කුඹුරට ගිහිල්ලා කුඹුරේ වැඩ පටන් ගත්තා. මේ වෙලාවේ
අපේ ධර්ම සේනාධිපති සැරියුත් මහරහතන් වහන්සේ 7 දවසක්ම නිරෝධ සමාපත්තියේ සමවැදිලා වැඩ ඉඳලා නිරෝධ සමාපත්තියෙන් අවදි වෙලා අද මගෙන් පිහිටක් කාට ලැබෙනවා නම් හොඳයිද කියන කාරණාව බලලා උන්වහන්සේ එදා දැක්කේ මේ පුන්නවයි. උන්වහන්සේ ඊළඟට කල්පනා කළා පුන්න හොයාගෙන වැඩියොත් මගෙන් පිහිටක් ලබන්න පුන්න ළඟ ශ්‍රද්ධාව තියෙනවද? පුන්නට යමක් දෙන්න හිතෙනවද? දෙන්න දෙයක් තියෙනවද කියන කාරණාවත් බැලුවා. වැඩම කළොත් මේ සියල්ලම සම්පූර්ණ වෙනවා. මහරහතන් වහන්සේ කුඹුරට වැඩලා කුඹුරේ එක් පැත්තක අසල හිටගෙන ළඟ තිබිච්ච පඳුරක් දිහා බලාගෙන හිටියා. පුන්න හරි ප්‍රඥාවන්තයි. පුන්න ඒ සිද්ධිය දැකලා පුන්න තීරණය කළා මේ ස්වාමින් වහන්සේට මේ උදෑසන දත් මැද ගන්න දැහැටි දඬු අවශ්‍ය වෙලා ඇති. එහෙම හිතලා ගිහිල්ලා අර පඳුරෙන් කෝටුවක් කඩලා මනාව පිළියෙල කරලා පිළිගන්නවා. මහරහතන් වහන්සේ පෙරහංකඩේ පාත්‍රයේ පුන්නගේ අතට දුන්නා. පුන්න පැනුත් පෙරලා පිළිගන්නවා. ඒ ටික කරලා පුන්න ආපහු ගිහිල්ලා හාන්න පටන් ගත්තා. ඊට පස්සේ මහරහතන් වහන්සේ පුන්නගේ බිරිඳ දානේ හදාගෙන නැත්නම් පුන්නගේ කෑම වේලා අරගෙන මගට අවතීර්ණ වෙනකන් මග හිටියා. ඒ පාරට ආවට පස්සේ උන්වහන්සේ ඉදිරියට වැඩම කළා. රහතන් වහන්සේ දැක්කහම ඇතිවෙච්ච ප්‍රීතිය නිසා ඇය ඒ ආහාර ටික බොහෝම සතුටින් සරියුත් මහරහතන් වහන්සේට පූජා කළා. භාගයක් පිළිගන්වනකොට ඇති කියලා පාත්‍රේ අත වැහුවා. නමුත් සඳහන් කළා ස්වාමීනි එක්කෙනෙකුට හදාපු ආහාර වේලක් ඒකෙන් භාගයක් මට ආපහු ඉතුරු කරලා මට මෙලවින් කිසිම සංග්‍රහයක් එපා. මේ ටිකත් පිළිගන්නා සේක්වා මට පරලොවටම සංග්‍රහ කරන සේක්වා. ඔබ වහන්සේ යම් උතුම් ධර්මයක් අවබෝධ කරගත්තා නම් ඒ උතුම් මගට යන්න මට ආශිර්වාද කරන සේක්වා කියලා ඉතුරු ටිකත් පිළිගන්නවා. උන්වහන්සේ ආශිර්වාද කරලා වැඩම කළා. ඇය නැවත වතාවක් ගෙදර ගිහිල්ලා කෑම හැදුවා. හැබැයි ආපහු කුඹුරට එනකොට වෙලා ගියා. මේ වෙනකොට 8 කිරියක් පමණ ප්‍රමාණය කුඹුර හාලා වෙහෙස දරා ගන්න බැරුව පුන්න ගවිය ලෙහෙලා මුදා හැරලා පැත්තක වාඩි වෙලා. ඇය කල්පනා කළා හොඳටම වෙහෙසිලා ඉන්නේ. කේන්ති ගිහිල්ලත් ඇති. කෙවිටි පාරක් ගැහුවොත් පින්කමෙන් වැඩක් නැහැ. ඈත ඉඳලම කතා කරලා කිව්වා මේ වාගේ පින්කමක් මගදී කරන්ට යෙදුනා. නැවත කෑම හදාගෙන එනකොට දවල් වුණා. නමුත් ඔබත් සතුටු සිතින් ඒ පින අනුමෝදන් වෙන්න කියලා. පුන්නත් බොහෝම සතුටින් පින් අනුමෝදන් වුණා. තමන් කරපු සත්කාරයත් ඇයට සිහිපත් කළා. කුසගින්න නිසා ආහාර ටිකක් වැඩිපුර අනුභව කළා. ඇගේ උකුලෙම හිස තියාගෙන නිදාගත්තා. අවදි වෙලා බලහම තමන් අර හාපු කුඹුර තනිකරම රත්තරන් දිලිසෙනවා වගේ දිලිසෙනවා පේනවා. කල්පනා කළා මොකක් නිසා එහෙම වෙනවද? බිරිඳට සඳහන් කළා වැඩිපුර කෑම ගත්ත නිසා මට මෙහෙම පේනවද දන්නේ. බිරිඳ සඳහන් කළා නෑ ස්වාමීනි මට පේන්නෙත් එහෙමයි. දෙන්නම ගිහිල්ලා බලහම හාද්දින් පෙරලිච්ච හී කැට ඔක්කොම රන් කැට බවට පත් වෙලා. ඔක්කොම රත්තරන්. මම මුලින් සඳහන් කළා පුන්න හරි ප්‍රඥාවන්තයි කියලා. හරිම දුප්පත්. මේ රත්තරන් ඔක්කොම ගෙනහිල්ලා ගෙදර ගොඩ ගහගන්න පුන්නට කොහොමවත් හිතුනේ නැහැ. මොකද පුන්න දන්නවා එහෙම වුණොත් Tamanට වෙනත් කරදර රාශියකට මූණ පාන්න වෙන්න බව. පුන්න කෙලින්ම ගියේ රජ ගෙදර. රජුරවන්ට කාරණාව සිහිපත් කරලා රජුරවන්ට සඳහන් කළා මහරජේ ගැල් 1000ක් විතර යවලා ඒ රත්තරන් මාලිගාවට ගෙන්න ගන්න කියලා. රාජ ආඥාවෙන් කුඹරට ගියපු ගැල් හිමියෝ
පටවන රත්තරන් පස් කැට. පණිවිඩයක් කිව්ව ස්වාමීන් එහි රත්තරන් නැහැ. ඒ සේරම පස්. රජ්ජුරුව ආයි පණිවිඩයක් ඇරියා. රජ්ජුරුවන්ගේ රත්තරන් කියලා නෙමෙයි පුන්නගේ රත්තරන් කියලා පටවන්න. එහෙම පටවනකොට සියල්ල රත්තරන් බවට පත් වෙලාම තිබුණා. නිරෝධ සමාපත්තියෙන් අවදි වෙච්ච මහරහතන් වහන්සේට දන් දීපු ආනිසංසය එවලෙම විපාක දෙනවා. එහෙම නැත්තම් දවස් 7ක් ඇතුළත අනිවාර්යෙන් විපාක දෙන බවයි සඳහන් කරන්නේ. බොහෝ තැන්වල නමුත් දකින්නේ එදාම විපාක දීලා තියෙන බව. ඒකට හේතු ගණනාවක් තියෙනවා. මහරහතන් වහන්සේ නමක් ලෝකයට මොනතරම් සත්පුරුෂයෙක්ද? සරියුත් මහරහතන් වහන්සේ වගේ මේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා ලෝකයට සිදු කරපු යහපත මෙච්චරයි මෙපමණයි කියලා සීමාවක් කරලා දක්වන්න පුළුවන් කමක් නැහැ. ඒ කරුණු ඔක්කොම පැහැදිලි කරන්න නම් උන්වහන්සේලාගේ චරිත කතා පිළිබඳව අපිට දීර්ඝව සාකච්ඡා කරන්න ඕනේ. මහා කල්ප අසංකේයකුත් ලක්ෂයක් පාරමිතා පුරලා තියෙන්නේ මේ අග්‍ර ශ්‍රාවක බෝධිය ලබන්න. එයින් බොහෝ දෙනාට පිහිට වෙන්න. කෝටි ගණන් දෙනා සංසාරයෙන් එතර කරන්න. ඒ වාගේ මහ උතුමෙක් මේ නිරෝධ සමාපත්තියෙන් අවදි වෙනකොට දින 7ක්ම निराහාරව ඉඳලා අවදි වෙන්නේ. සමාපatti සෝය නිසා කුසගිනි වේදනාව නොදැනුණාට අවදි වුණාම දවස් 7ක බඩගින්න හොඳටම දැනෙනවා. සාමාන්‍ය පුද්ගලයෙකුට 7 දවසකට වඩා निराහාරව ඉන්න බැරි බවයි ධර්මයේ සඳහන් කරන්නේ. 8 වෙනි දවසේ මේ ලෝකේ තියෙන මොනතරම් ඖෂධීය ආහාර පාන ප්‍රණීත ආහාර පාන මොන වගේ සන්තරපණය කරන්න උත්සාහ කළත් සුවපත් කරන්න බැරි බව සඳහන් කරනවා. නමුත් සරියුත් මහරහතන් වහන්සේට පින්නතුනි එහෙම ආබාධයක් නැහැ. සඳහන් කරන්නේ කිසිම ආහාරයක් වළඳන්නේ නැතුව අර්ධ මාසයක් වැඩ ඉන්න පුළුවන් කියලා. නමුත් සමාධියෙන් අවදි වෙච්ච මහෝත්තමයන් වහන්සේට කරපු මේ පූජාව ඒ මොහොතේම විපාක දීලා. රජමිදුලේ රත්තරන් ගොඩ ගැහුවා. පුන්නගේ රත්තරන් මේ තරම් රත්තරන් තියන අය නගරේ අඩුයි. දුප්පත් පුන්නට පුන්න සිටු කියන තනතුර ලැබුණා. මහ ධනපතියෙක් වෙච්ච නිසා. රජුරුව මාලිගා ආදියත් පුන්නට දුන්නා. ඒ මාලිගා ලබා දුන්න තැන්වලත් සුද්ධ පවිත්‍ර කරනකොට ඔහු වෙනුවෙන් නිදම් පහළ වුණා. පුන්න අසීමාන්තික ධනයක් හිමි කරගත්තා. පුන්නට හිටියා එකම එක දුවක්. ඒ දුවගේ නම උත්තරා. රජගහනුවර සිටුවරයා ළඟ තමයි පුන්න බැල මෙහෙවරකම් කෙරුවේ. ඒ සිටුවරයාට හිටිය පුතෙක්. පස්සේ කාලේ රජගහනුවර සුමන සිටුවරයා පුන්නගෙන් ඉල්ලීමක් කළා මගේ පුතාට ඔබේ දුව විවාහ කරලා දෙන්න කියලා. ඒකට පුන්න කොහොමත් කැමති වුණේ නැහැ. මොකද මේ සිටු පවුල මිත්‍යා දෘෂ්ටිකයි. දිගින් දිගටම පණිවිඩ එව්වා. අනිත් සිටු මැති ඇමතිවරු කතා කරලා කරුණු කාරණා සඳහන් කළා. දිගටම එරෙහි වෙන එකත් ඒ තරම් හොඳ නැති නිසා දුව ඔහුට විවාහ කරලා දෙන්න තීරණය කළා. හරියටම ඇසලපුර පසළොස්වක පෝය දවසේ සුමන සිටුවරයාගේ පුතත් එක්ක පුන්න සිටුවරයාගේ දුව විවාහය ගිවිසගත්තා. මාස 2කමාරක් විතර සුමන සිටුවරයාගේ ගෙදරට ගිහිල්ලා ගත වුණා. උත්තරා හරියට තුනුරුවන් කෙරෙහි පැහැදිච්ච කෙනෙක්. දම්පැන් දෙන්න නිරන්තරයෙන් යොමු වෙලා හිටපු කෙනෙක්. නමුත් බැරිම තැන තාත්තට ලියුමක් ලියලා එව්වා. තාත්තේ හිර ගෙදරකට යවුවා වගේ මම මේ ගෙදරට එවලා දැන් මාස 2කමාරක් ගත වෙන්න එනවා. මම හාමුදුරු නමක් දැක්කේ නෑ. දන් හැන්දක් බෙදා ගන්න බැරි වුණා මේ මාස 2කමාර තුල. එක බණපදයක් මට අහගන්න බැරි වුණා. මේ වාගේ තැනකට විවාහ කරලා දුන්නට වඩා
ඇඟේ වෙර ලකුණු තියලා ගෙයින් පිටුවහල් කෙරුවා නම් දාසකමට කැමති කෙනෙක් යොදා ගන්න කියලා මීට වඩා ඒක හරි සැපයි කියලා. ඒ ලියුම දැක්කට පස්සේ සුමන සිටුවරයාට හරි කනස්සල්ලක් ඇති වුණා. වෙන කළ යුතු දෙයක් නැති නිසා කහවණු 15000ක් දුවට යවුවා. යවලා කිව්වා දුවේ මේ නගරේ ඉන්නවා සිරිමා කියලා වෛශ්‍යාවක්. ඇය රාත්‍රියකට පිරිමියෙකුගෙන් කහවණු 1000ක් අය කරනවා. මේ කහවණු 15000 ගෙනහිල්ලා ඇයට දෙන්න. ඇය එක් කරගෙන ගිහිල්ලා ඔබේ ස්වාමියාට බාර කරන්න. 15 දවසකට ස්වාමියා සතුටු කරන්න කියලා. ඔහුට ඇය බාර දීලා ඔබ පින් කරගන්න. තාත්තගෙන් හම්බෙච්ච පණිවිඩයට උත්තරාට තිබුණේ පුදුම සතුටක්. එතකොට මේ වාගේ කාරණා පින්නතුනි මේ තැන්වල ආයේ නතර වෙලා අපි සාකච්ඡා කරන්න ඕන දේවල්. තමන්ගේ ස්වාමියා වෙන කාන්තාවකට බාර කරලා පින්කම් කරන්න කියලා කියහම ඒක මේ ලෝකේ කාන්තාවකට කරන්න පුළුවන් වැඩක්ද කියන කාරණාව අපි වෙනම ගැඹුරින් සාකච්ඡා කරන්න ඕනේ. තව වෙලාවක සමහර රජවරු තමන්ගේ බිසෝවරුන්ගෙන් ඇහුවේ මේ ලෝකේ කාන්තාවකට තියෙන ලොකුම දුක මොකක්ද කියලා. ඒ තමන්ගේ දුව විවාහ කරලා දෙන්න කලින් ඒ වෙලාවේ රජුරුවන්ගේ බිසව රජුරුවන්ට සඳහන් කළේ තමන්ගේ ස්වාමියාට තවත් බිරිඳක් ඉන්නවා කියලා දැනගත්තාම ඇති වෙන දුක තරම් දුකක් කාන්තාවකට මේ ලෝකේ වෙන නැහැ කියලා. එහෙම සඳහන් කරනකොට දුවටත් මේ තාත්තා පණිවිඩය වන්නේ වෛශ්‍යාවක් ස්වාමියාට දවස් 15කට බාර කරලා තමන්ට එතනින් මිදිලා පින් කරන්න කියලා. එහෙම කියහම ඇයට තියෙන්නේ පුදුම සතුටක්. ඇය සිරිම හොයාගෙන ගියා. කහවණු 15000ක් ගෙව්වා. සිරිමට කාරණාව සඳහන් කළා. සිරිම අයකට කැමති වුණා. තමන්ගේ මාලිගාවට එක් කරගෙන ගියා. ස්වාමියාට කතා කරලා කිව්වා මෑට තමයි සිරිම කියලා කියන්නේ. සිරිම ඉතාමත්ම ලස්සන බව බණ පොත්වල බොහෝ තැන්වල සඳහන් කරනවා. මේ ලස්සන කාන්තාවත් එක්ක දවස් 15ක් ගත කරන්න අවස්ථාව තමන්ගේ බිරිඳ විසින්ම ලබලා දෙනකොට මේ රජගහ නුවර සිටුවරයාගේ පුතා ඒකට කිසිසේත්ම අකමැති වුණේ නැහැ. ඔහුට ඇය පාවලා දීලා බුදුරජාණන් වහන්සේට ආරාධනාවක් කළා ස්වාමීනි අද ඉඳලා දවස් 15ක් මගෙන්ම දන් වළඳන්න ඕනේ. මොකද වස් කාලේ ගෙවෙන්න තව තියෙන්නේ දින 15යි. බුදුරජාණන් වහන්සේ ඒ ආරාධනාව බාරගත්තා. උත්තරා සංසාරේ කොච්චර පින් කරලා තියෙන්නේ නැද්ද? දීපංකර පාදමූලයෙන් පටන් අරගෙන මහා කල්ප අසංඛ්‍ය 4,01,000ක් නියත විවරණයෙන් පස්සේ ලෞතර බුද්ධත්වයට පාරමිතා පුරපු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාරමිතාවේ උත්තරා වෙනුවෙන් එක දිගට දවස් 15ක් වෙන් වෙනවා කියන කාරණාව එසේ මෙසේ කාරණාවක් නෙමෙයි කොහොමවත්. අති සුවිශේෂී අවස්ථාවක් ඒක. දිගින් දිගටම උත්තරා තමන්ගේ පිරිසත් එක්ක දන් හද පූජා කළා. දැන් දවස් 14ක් විතර ගත වුණා. ඇය හරි සතුටින් පින් කරනවා. උත්තරාගේ ස්වාමියා මේ දවස් 14ක් විතර ඉක්ම ගියහම උඩුමහන් තලාවේ ඉඳලා පල්ලෙහා ගිනිහල් ගේ පැත්තට ඇරලා තිබිච්ච කවුළුවකින් ගිනිහල් ගේ දිහා බැලුවා. මේ වෙලාවේ තමන්ගේ බිරිඳ ගිනිහල් ගේ 16ක් වගේ වැඩ. පරණ ඇඳුම් ඇඳගෙන, දැලිකුණු තවරගෙන, දාඩිය පෙරාගෙන, දුම් වැඩි ඈ මෙහෙවර කරනවා. මේ කරන්නේ දානි හදනවා. පිරිස යොදාගෙන. උත්තරාගේ ස්වාමියාට hina ගියා. මේ පව්කාර ගෑණි. මේ තරම් දැසි දස්සන්ගෙන් අප උපකාර සත්කාර ලැබමින් ඊටාම සුවසේ ජීවත් වෙන්න මේ මාලිගාවේ ඕන තරම් ඉඩ තියෙනකොට එයත් 16ක් වගේ වැඩ. මෝඩ ගෑණි කියලා hina ගියා. සිරිමායක දැකලා ඇවිල්ලා බැලුවා කවුරු එක්කද hina වුනේ කියලා. සිරිමත් ඒ කවුළුවෙම බලනකොට දැක්කේ උත්තරා. ඇයට අමතක වෙලයි තියෙන්නේ තමන් කවුද කියලා. ඇගේ කල්පනාව මේ සිටු මාලිගාවේ අයිතිකාරී කියලා. කල්පනා කළා මේ ස්වාමියයි
උත්තරයි අතර අනියම් සම්බන්ධයක් ඇති. ඒකට මං හොඳ වැඩක් කරන්නම් කියලා අනිත් පැත්තෙන් බැහැලා ගිහිල්ලා කැවුම් උයමින් තිබෙන චාත්තියේ තෙල් හොඳට පැහෙනවා. ගිතෙල් හැන්දක් අරගෙන යනවා කේන්තියට උත්තරාගේ ඇඟට වක් කරන්න. උත්තරා දැක්කා අය ගිතෙල් හැන්දකුත් අරගෙන එනවා. නමුත් ඇය දිහා බලාගෙන කල්පනා කළේ අනේ මගේ නැගණිය කොයි තරම් හොඳයිද. මගේ ස්වාමියාත් එක්ක දින 15ක් ගත කරන්න එක දිගට ඇය ඉදිරිපත් නුණා නම් මම මේ පින්කම් කොහොම කරන්නද? ඇය මට ලබලා දුන්න අවස්ථාවේ වටිනාකමේ සීමාවක් නැහැ. මගේ ගුණය මේ සක්වල හරහට බැලුවොත් සක්වල කෙරවල දක්වාම ඇගේ ගුණ පුරවන්න මට සක්වල ඉඩමැති. උඩට බැලුවොත් බඹලොව මිටි මගේ එහෙලියගේ ගුණ කඳ උසයි. මට පින් කරන්න අවස්ථාව දුන්නා. ඇය පිළිබඳව මගේ හිතේ කිසිම ක්‍රෝධයක් නැහැ. ඒ බව සත්‍ය නම් මගේ ඇඟේ උණු තෙල්යක් කෙරුවත් මම පිච්චෙන්නේ නැහැ කියලා කල්පනා කළා. හැබැයිම ගෙනාපු උණු තෙල් හිසේ ඉඳලා වැක්කිරුවා. ඇඟ දිගේම පිරීලා ගියා. ඇයට අල්ප මාත්‍ර හානියක් නැහැ. තෙල් අරගෙන එනකොට නිමෙන්න ඇති කියලා හිතලා සිරිම ආයෙත් ගිහිලා ආයෙත් තෙල් හැන්දක් ගත්තා. හැබැයි ඊට පස්සේ නම් උත්තරාගේ සේවිකාව සිරිමට බිම දාගෙන ගැහුවා. මේ සේවිකාවන්ගෙන් ගුටි කණ එක නවත්තන්න උත්තරාට කොහොමවත් බැරි වුණා. නමුත් ඒ අතරට පැනලා කොහොම හරි බේරලා සේවිකාව ලව්වම උණු වතුර ගෙන්නගෙන සිරිම උණු වතුරෙන් නාවලා තැලිච්ච පොඩි වෙච්ච තැන් උණු දියෙන් ආපහු තවලා සිරිම සුවපත් කළා. සිරිමගෙන් ඇහුවා ඇයි මට එහෙම කළේ? එතකොට තමයි සිරිමට වැටහුනේ තමන් කවුද කියලා. සිරිම සමාව ඉල්ලුවා උත්තරාගෙන්. උත්තරා සඳහන් කළා නගේ උඹ වගේ නෙමෙයි. මම හොඳ තාත්තා කෙනෙක් ඉන්න දුවක්. මගෙන් සමාව ගත්තට මේක සමාවක් වෙන්නේ නැහැ. ඔබට හරියටම සමාව හම්බෙන්න නම් මගේ තාත්තගෙන්ම සමාව ගන්න වෙනවා. ඒ වෙලාවේ සිරිම කිව්වා එහෙනම් පුන්න සිටුවරයා හොයාගෙන ගිහිල්ලා මම සමාව ඉල්ලන්නම් කියලා. ඒ වෙලාවේ උත්තරා කියනවා පුන්න සිටුවරයා කියලා කියන්නේ මේ පංචස්කන්ධය පෝෂණය කරපු මගේ තාත්තා විතරයි. නමුත් මගේ හැබෑම තාත්තා කියලා මම දකින්නේ සංසාරයෙන් එතර යන්න නිවන් මඟ කියලා දුන්න තාත්තටයි මං හැබෑම තාත්තා කියලා දකින්නේ. ඒ හින්දා නගේ උඹට පුළුවන් නම් ඒ තාත්තගෙන් සමාව ගනි. කවුද ඒ තාත්තා කියලා ඇහුවා. සඳහන් කළා වෙන කවුරුවත් නෙමෙයි ලෞතර බුදුරජාණන් වහන්සේ. සිරිම සඳහන් කළා උන්වහන්සේත් එක්ක මගේ සමීප බවක් නැහැ. ඇසුරු කරලා කතා බහ කරලා පින්කම් කරලා මට පුරුද්දක් නැහැ. ඒ හින්දා උන්වහන්සේ ගාවට යන්න පුළුවන් කමක් නැහැ. හෙට උන්වහන්සේ මෙහි වඩිනවා. ඔබත් කැමති නම් කැවිලි පෙවිලි ටිකකුත් හදාගෙන පින්කමට එන්න කියලා. සිරිම ගෙදර ගිහිල්ලා තමන්ගේ සේවිකාවොත් එක්ක බොහෝ කැවිලි පෙවිලිත් හදාගෙන උත්තරාගේ ගෙදර ආවා. ඒ වුණාට තමන් ගෙනාපු කිසි දෙයක් පිළිගන්වන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඇයට දුක හිතෙයි කියලා උත්තරා ඒ කැවිලි පෙවිලිත් අරගෙන බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට පූජා කළා. මේ පින්කමෙන් පස්සේ සිරිම ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කාරණාව කියලා සමාව ඉල්ලුවා. බුදුරජාණන් වහන්සේ උත්තරාගෙන් ඇහුවා මෑ කියන විදිහට මේ කරුණ ඇත්තද? මගේ කිසියම් ගුණයක් තියනවද කියලා. උත්තරා බුදුරජාණන් වහන්සේට සඳහන් කළේ ස්වාමීනි මගේ නැගණියගේ ගුණ හරහට බැලුවොත් සක්වල කෙරවල දක්වා. ඉහළට බැලුවොත් බඹලොව පාතයි ඇගේ ගුණ කඳ උසයි. මිත්‍යා දෘෂ්ටික ගෙදරකට විවාහ වෙලා ඇවිල්ලා පිනක් දහමක් කරගන්න නැතුව බණක් දහමක් අහගන්න නැතුව ධනක් බෙදාගන්න නැතුව මං විඳපු දුක දවස් 15ක් ඇතුළත සංසිඳවලා දෙන්න ඇය මට පුදුම උපකාරයක් කළා. ඒ නිසා මම දකින්නේ ඇගේ ගුණයමයි ස්වාමීනි. සමාව දෙන්න වටිනවා කියලා. බුදුරජාණන් වහන්සේ ඇයට සමාව දුන්නා. සමාව දීලා
අපි අර මුලින් සඳහන් කරපු ගාථා රත්නය දේශනා කළා. අක්කෝ දේන ජිනේ කෝදං. ක්‍රෝධ කරන්නා දිනන්න ඕනේ මෛත්‍රියමයි. එක්කෙනෙක් ක්‍රෝධ කරනකොට එක්කෙනෙක් වෛර කරනකොට මම ඊට උඩින් වෛර කරන්න පටන් ගත්තොත් ඒක ඉහලින් ඉහලට යනවා මිසක් කවදාවත් නතර වෙන එකක් නැහැ. සමහර වෙලාවක දිගින් දිගට දෙන්නම දෙමාරුවට වෛර කර කර යනකොට කේන්තියෙන් ඉපිලුණු තව කෙනෙක් අනිකාගේ ජීවිතේ පවා විනාශ කරන්න පුළුවන්. ඒ නිසා දේශනා කළා අන් අය වෛර කරනකොට හැකි තරම් ඔවුන්ට මෛත්‍රී කරන්න. ඔහුට තමයි ආරක්ෂාව තියෙන්නේ. සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගේ පවා ඇල්ම බැල්ම පිහිට ආරක්ෂාව ඔවුන්ට තියෙනවා. විශේෂයෙන් දෙවියෝ මනුලොව දිහා බලනකොට මෛත්‍රී සහගත පුද්ගලයන්ට විශේෂ අනුකම්පාවක් දක්වන බව සඳහන් කරලා තියෙනවා. එහෙනම් වෛර කරන්නා මෛත්‍රියෙන් දිනන්න පුළුවන් බවට හොඳම උදාහරණය තමයි උත්තරාගේ සිරිමගේ කතාව. දෙවනියට භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ යම් කෙනෙක් දන් දෙන්න අකමැති නම් යම් කෙනෙක් මසුරු නම් මසුරු පුද්ගලයා දිනන්න දානේම වටිනවා. අසත්පුරුෂයා දිනන්න සත්පුරුෂකමම වටිනවා. අක්කෝ දේන ජිනේ කෝදං අසාදුං සාදුනා ජිනී. යමෙක් අසත්පුරුෂද යමෙක් ගාව කළ ගුණ නැද්ද? යමෙකුට ගුණ මතක නැද්ද? ඒ පුද්ගලයෝ ප්‍රතික්ෂේප කරලා අයින් කරනවට වඩා ඔවුන්ට ගුණ මතක නැති වුණාට අපි ළඟ ගුණ තියෙනවා නම් නැවත නැවත ඔවුන්ට අපි උපකාර කරනවා නම් ඔවුන්ට දවසක හිතන්න වෙනවා මේ අයට කරදර කරන එකේ තේරුමක් නැහැ කියලා. මේ වාගේ ගුණවත් අයට කරදර කරනකොට ඒක අපටම සසරට මහ පාපයක් වෙනවා කියලා. පින්තුනි අතීතේ සුමංගල කියලා සිටුවරයෙක් ලෞතර බුදුරජාණන් වහන්සේට මාලිගාවක් හදලා දුන්නා. ඒ අපේ භාග්‍යතුන් වහන්සේට නෙමෙයි පෙර බුද්ධ ශාසනයක. සුමංගල සිටුවරයාට එක පුද්ගලයෙක් වෛර කරන්න පටන් ගත්තා. සුමංගල සිටුවරයාගෙන් පලි ගත්තා. සිටුවරයාගේ කුඹුරු යායවල් 7 වතාවක්ම ගිනි තිබ්බා. සිටුවරයාගේ මාලිගාවටත් ගිනි තිබ්බා. සිටුවරයාගේ ගව සම්පත හැම ගවයෙකුගේම කකුල් කැපුවා. මේ විදිහට සිටුවරයාට රිදව පලිගන්න කටයුතු කළා. නමුත් මේ එකම ක්‍රියාවක ළඟවත් සුමංගල සිටුවරයා කවුද මෙහෙම කරන්න කියන කාරණාවවත් හෙව්වේ නැහැ. අන්තිමට සිටුවරයාට රිදවන්න හොඳම ක්‍රමය මොකක්ද කියලා හොයාගෙන මේ සිටුවරයා තමයි එදා බුදුරජාණන් වහන්සේට සුගන්ධ කුටිය හදලා පූජා කරලා තිබුණේ ප්‍රධාන සුගන්ධ කුටිය. ඒකටත් ගිනි තිබ්බා. බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියට පස්සේ. ඒක ආරංචි වුණාට පස්සේ සිටුතුමා එතෙන්ට වේගෙන් ගියා. ගිහිල්ලා බලාගෙන හිටියන් නිමන්න කරන්න කිසි දෙයක් කරන්න බෑ මුළු කුටියම දැවෙනවා. විශාල වශයෙන් මිනිස්සු රැස් වෙලා බලාගෙන හිටියා. සුමංගල සිටුවරයා ටික වෙලාවක් බලාගෙන ඉඳලා හයියෙන් hina වෙන්න පටන් ගත්තා. සිටුවරයා ළඟට හිමින් ගියපු කෙනෙක් සිටුතුමනි මෙච්චර අපරාධයක් වෙලා තියෙනකොටත් hina වෙන්නේ ඇයි කියලා ඇහුවා. සිටුවරයා සඳහන් කළා බුදුරජාණන් වහන්සේට කුටි දෙකක් හදන්න පුළුවන් වෙයි කියලා මං හිතුවේ නැහැ. නමුත් දැන් කුටිය පිච්චිලා මං වාසනාවන්ත වුණා තවත් කුටියක් මෙතන හදනවා කියලා. කුටිය හදලා පූජා කරන දවසේ බුදුරජාණන් වහන්සේ අනුශාසනාව කරනවා. අර ගිනි තියපු මිනිහා කල්පනා කළා සුමංගල සිටුවරයාට රිදවන්න විදිහක් ඇත්තෙම නැහැ. එදා පිහියක් ඉනේ තියාගෙන ඉන්නේ මේ පින්කම ඇතුලේ කොහොම හරි පිහියෙන් අයින්නවා කියලා. දවස් 7ක් පින්කම කරනවා. දවස් 7ම පිහියේ ඉනේ තියාගෙන එතෙන්ට ආපු ශ්‍රද්ධාවන්තයෙක් වගේ වැඩ කරනවා. මිනිස්සුත් එක්කම ගැවසෙන නිසා පිහියෙන් යනගන්න අවස්ථාව වෙන්නේ නැහැ. අදාන්තිම දවසයි දානෙන් පස්සේ සිටුතුමා බුදුරජාණන් වහන්සේට කතා කරලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ පින්කමේදී පින් අනුමෝදන් කරන්නන් අතර සුගන්ධ කුටියේ ගිනි තියපු මිනිහා විශේෂයි කියලා. ස්වාමීනි ඔහු මේ කුටියේ ගිනි නොතියන්නේ
මට ආයි කුටියක් හදන්න අවස්ථාව වෙන්නේ. එහෙනම් ඔහුට විශේෂයෙන් පින් දෙන්න කිව්වා. අර මිනිහයාට තවත් නම් ඉවසන්න බැරුව ගියා. ඔහුට කල්පනා වුණා මේ සිටුවරයා මොන තරම් ගුණවත්ද. මොහුගේ පාද අල්ලලා වැඳලා සමාව ඉල්ලුවේ නැත්තම් මගේ ඔළුව හත් කඩකට පැලෙන එක නතර වෙන්නේ නැති වෙයි. ඒ වෙලාවේ තමයි ගිහිල්ලා දන ගහලා වැඳලා සමාව ඉල්ලුවේ. මොකක් නිසා උඹ මගෙන් සමාව ඉල්ලනවද? සඳහන් කළා සිටුතුමනි මෙතෙක් කල් කරදර කරපු දේවල් ඔක්කොම කළේ මම කියලා. මොන හේතුව නිසාද? එක දවසක් අම්බලමේ නිදාගෙන ඉන්නකොට ඔබතුමා මම ළඟට ඇවිල්ලා කිව්වා රෑ 30 මෙව්වා ගානේ ඇවිදලා පාන්දර ඇවිල්ලා මෙතන නිදි කියලා. ඒ වචනෙට ඇති වුණ කේන්තියටයි මම මේ ඔක්කොම කළේ. අනේ සිටුතුමනි මට අනේක වාරයක් සමාවෙන්න. සිටුතුමා සඳහන් කළා ඔබත් එක්ක කිසිම තරහක් කිසිම අමනාපයක් මගේ නැහැ. ඔබට මගෙන් සමාව ඕන කියලා හිතෙනවා නම් මගෙන් සමාව තියෙනවා. මං අමනාප නැහැ. ස්වාමීනි එහෙම මදි. මට හැබෑවටම සමාව දුන්නා නම් මටත් මගේ පවුලේ අයටත් දිවි තියනකම් ඔබතුමාට බැල මෙහෙවරකම් කරන්න ඉඩ දෙන්න කිව්වා. නමුත් සඳහන් කළා මගදී හම්බ වෙලා කියපු එක වචනයකට කේන්ති අරන් මෙච්චර හරියක් කළා නම් මගේ මාලිගාවේ නතර වෙලා ඔබ කොහොම දෙයක් කරන්න බැරිද? ඒ හින්දා ඒ කාරණාවෙන් කමක් නැහැ. මං ඔබත් එක්ක තරහ නැහැ කියලා කිව්වා. එතකොට වෛර කරන පුද්ගලයා දිනන්න අසත්පුරුෂයා දිනන්න සත්පුරුෂ බව කොයි තරම් වටිනවද කියන මේ වාගේ අපූර්ව උදාහරණ මේ ධර්ම රත්නේ පුරාම සඳහන් වෙනවා. මේ කරුණ ඔක්කොම එකතු කරලායි සඳහන් කරන්නේ හැම වෙලාවෙම අසත්පුරුෂයා දිනන්න නම් සත්පුරුෂ බවම ඉස්සරහට ගන්න. දන් දෙන්නේ නැති අය කදරි කාර්යෝ කියලා කියන්නේ ලෝභයි කියන එක. මසුරු පුද්ගලයෝ. ආන් ඒ වාගේ මසුරු අය දිනන්න දානෙම තමයි වටින්නේ. දීමනාවම තමයි උතුම් වෙන්නේ. එහෙම කරගෙන යනකොට ඔවුන්ට හිතෙනවා අපිත් දෙන්න ඕනේ කියලා. මේ කාරණාවට ඍජුව සම්බන්ධ කරුණු බොහොම ධර්මයේ තුල ඇතත් කාල වේලාව සීමා සහිත ඇති කියලා හිතනවා. ඉවර වෙමින් පවතිනවා ඇති කියලා හිතෙන නිසා හොඳ උදාහරණයක් මට්ට කුණ්ඩලීගේ කතාව. තාත්තා මොනතරම් ලෝභද? එකම පුතාට කනට දාන්න තෝඩුවක්වත් හදලා දුන්නේ නැහැ. පාණ්ඩු රෝගයට ප්‍රතිකාරයක්වත් කළේ නැහැ. අන්තිමට පුතා තාත්තගේ ලෝභකම හින්දම මැරිලා ගියා. හැබැයි පුතා මැරුණට පස්සේ හැමදාම සොහනට ගිහිල්ලා අඬනවා. එක දවසක් සොහනේ අඬනකොට තවත් කෙනෙක් සොහනේ පැත්තක අඬනවා. ළඟට ගිහිල්ලා ඇහුවා උඹ කවුද? උඹ මොකටද අඬන්නේ? ඒ පුද්ගලයා සඳහන් කළා කරත්තයක් හැදුවා. මගේ කරත්තෙට රෝද දෙකක් නැහැ. මං ඒකයි අඬන්නේ. මං රෝද දෙන්නම් කියලා කිව්වා. සඳහන් කළා එහෙම රෝද මට වටින්නේ නැහැ. මට ඕනේ රෝද දෙකම ඕනේ. ඔබ ප්‍රාර්ථනා කරන්නේ මොන වගේ රෝද දෙකක්ද? ඔහු සඳහන් කළා එක රෝදයකට හිරු මඩලත් අනික් රෝදයට සඳ මඩලත් ඕනේ කියලා. අදින මේ සිටුතුමා සඳහන් කළා ඔබ මහ මෝඩෙක්. කවදාවත් හම්බ වෙන දෙයක් දෝ ඉල්ලන්නේ. අදින පුබ්බක බමුණා එහෙම කියහම අර මිනිස්සයා අහනවා ඔබ අඬන්නේ මොකටද? මට හිටියේ එකම පුතයි. පුතා මැරිලා මට ඒක වාවන්නේ. මගේ පුතා වෙනුවෙන් මං අඬනවා හැමදාම ඇවිල්ලා. අර මිනිස්සයා කිව්වා මෝඩයා. උඹ මට වඩා මෝඩයි. ඒ මොකද කියලා ඇහුවා. මට ඉරහඳ හම්බෙන්නේ නැති බව ඇත්ත. හැබැයි ඒ දෙකම මට පේන්න තියෙනවා. නමුත් උඹ මැරිච්ච පුතා වෙනුවෙන් අඬනවා. අඩුම තරමේ පේන්නවත් නැති වස්තුවක් ගැන තමයි උඹ දුක් වෙන්නේ. කාරණාව තේරුම් ගත්තා. පස්සේ කතා කරලා කිව්වා මම වෙන කවුරුවත් නෙමෙයි. මම වෙනුවෙන්ම තමයි අඬන්නේ. ඔබ කොහොමද දෙව්ලොව ගියේ කියන කාරණාව ඇහුවහම අන්තිම මොහොතේ ලෝක සත්‍ය හැමෝටම පිහිට වෙනවා වගේ බුදු පියාණන් වහන්සේගේ පිහිට මටත් ලැබුණා. මට මගේ මව්පියන්ගෙන් තාත්තගෙන් පිහිට නොලැබුණාට භාග්‍යතුන් වහන්සේ පිහිට වුණ නිසා මම දෙව්ලොව ගියා. බුද්ධ ශාසනය පහළ වෙලයි තියෙන්නේ.
ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතය ලැබිලා තියෙන්නේ. පෙර පින් කරපු නිසා ඔබට ධනය ලැබිලා තියෙන ඕන තරම් ඒක ගොඩ ගහලා තියලා ප්‍රයෝජනයක් නොගෙන නොකා නොබී මැරිලා ගිහිල්ලා പ്രേත ලෝකෙක උපදිනවට වඩා ওই ධනෙ වියදම් කරලා පින් කරලා සුගතිගාමි වෙන්න කියලා. අදින්න පුබ්බක බමුණ එදාගෙන් පස්සේ හොඳට දම්පැන් පූජා කරලා බොහොම පින් කරගත්තා. මේහා එක්ක මේ කරුණට තව සඳහන් කරන්න උදාහරණ කාරණා වුණ තරම් ත්‍රිපිටකයෙන් අපිට හොයන්න පුළුවන්. නමුත් මේ ගාථා රත්නයේ අන්තිම කාරණාව සච්චේන අලිකවාදින. යම් කෙනෙක් බොරු කියනවනම් මුසාබස්ම දොඩනවනම් බොරු කියන පුද්ගලයාට අපිත් බොරුවක් කියන්න ඕනේ, අපිත් බොරුවකින් සංග්‍රහ කරන්න ඕනේ. යමෙක් එහෙම හිතනවා නම් දෙගොල්ලට දෙගොල්ල මාරුවෙන් මාරුවට බොරු කියා ගන්නවා නම් ඔවුන් කාටවත් කවදාවත් ඒකෙන් සැනසීමක් හම්බ වෙන්නේ නැහැ. දෙගොල්ලම සිද්ධ කරගන්නේ අප්‍රමාණ අකුසල් කන්දක්. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ බොරුවෙන් වළකින එක හරි ශ්‍රේෂ්ඨ කුසල කර්මයක් කියලා. සමහර දිව්‍යාංගනාවන්ගෙන් අහපුවාම මොන වාගේ පින්කම් කරලාද දෙව්ලොව ආවි කියලා. අනිත් කෝක කරන්න බැරි වුණත් සත්‍ය වචනය පාවිච්චි කළා. සච්චං බණේන කුඤ්ඤය. බණක් අහන්න බැරි වුණා, ධනක් දෙන්න බැරි වුණා, ශ්‍රද්ධාවෙන් වැඳ පුදා ගන්න බැරි වුණා. නමුත් සත්‍ය වචනේ හැමදාම පාවිච්චි කළා කියලා කියනවා. බොරු කියන පුද්ගලයාට කරන්න බැරි අකුසලයක් මේ ලෝකේ නැහැ කියලයි ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ. ඕනෑම පාපයක් කරන්න බොරු කියන්න මැලි වෙන්නේ නැහැ කියන කාරණාවත් සඳහන් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, දස අකුසල් පිළිබඳව සඳහන් කරනකොට කට පාවිච්චි කරලා තමයි අපි වැඩියෙන්ම පව් කරන්නේ. දස අකුසල් අතර අකුසල් 4ක්ම කරගන්නේ කට පාවිච්චි කරලා. බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා. නමුත් මුඛය අපිට ලැබුණේ සංසාරේ හුඟක් පින් කරපු හින්දා. මේ ශරීර අංග ප්‍රත්‍යංග මේවට කියන්නේ ෂණ සම්පත් කියලා. ඇස් දෙක, කන් දෙක, නාසය, ශරීරය, මේ කට, දිව මේවා ලැබුණේ සසර වෙනම පින් කරපු හින්දා. යම් යම් කෙනෙක් ඒ ඉන්ද්‍රියන් ලබන්නේ ඔවුන් රැස් කරගත්ත කුසල කර්මවල යම් අඩුලුහුඩුකමක් තියෙනවා නම් සමහර වෙලාවට අපි දකිනවා සමහර අය මනුෂ්‍ය ජීවිතයක් අරන් ඉපදුනාට පින්සිද ඇස් ලැබිලා නැහැ. ජීවිතේ ලැබිලා තියෙනවා, ඇස් ලැබිලා නැහැ. ජීවිතේ ලැබිලා තියෙනවා, කතා කරන්න බෑ. ජීවිතේ ලැබිලා තියෙනවා, කන් ඇහෙන්නේ නැහැ. ජීවිතේ ලැබිලා තියෙනවා, අතපය වාරු නැහැ. ඒ ඉන්ද්‍රියන් එහෙම ලබන්නේ පෙර රැස් කරගත්ත කුසල කර්මයන්ගේ ඌනතාවයන් තිබුණා. නමුත් පින්නතුනි අපිට මේ ෂණ සම්පත් ඔක්කොම හොඳට ලැබිලා තියෙනවා කියලා කියන්නේ ඒ අයට වඩා සංසාරේ විශාල වශයෙන් පින් කරලා තියෙන බව මනාව පසක් කරනවා. කතා කරන්න බැරි කෙනෙකුට තියෙන දුක කතා කරන්න පුළුවන් අපිට කොහොමවත් තේරෙන්නේ නැහැ. එහෙනම් සංසාරේ පින් කරලා මේ කට ලැබුණේ, මේ දිව නමලා වචන හුවමාරු කරන්න පුළුවන් උනේ පෙර පුණ්‍ය ශක්තිය නිසා. පිනක ප්‍රතිඵලයක් හැටියට වචන ප්‍රකාශ කරන්න ලැබුණ හැකියාවෙන් ආපහු පව් රැස් කරනවා නම් ඒකේ කිසිම තේරුමක් නැහැ. ඒ නිසා සඳහන් කළා බාලයාගේ කටේ කෙටේරියක් තියෙනවා කියලා. අනික් කෙටේරි වලින් කොටන්නේ අනුන්ට. නමුත් බාලයාගේ කටේ තියෙන කෙටේරියෙන් කොටාගන්නේ බාලයා Tamanටම කොටා ගන්නවා. කූටාරි ජායතේ මුකේ. ඒ කියන්නේ මේ කටින් පිට කරන වැරදි වචනයක් ගානේ සතර අපායවල වලට පාර හැදෙනවා. ඒ නිසා දේශනා කළා හැම වෙලාවෙම සත්‍ය වචනේ පාවිච්චි කරන එක වටිනවා. බොරු කියන හැම කෙනෙක්ම දිනන්න යමෙක් අදහස් කරලා තියෙනවා නම් ඔවුන් දිනන්න පුළුවන්කම හැකියාව සත්‍ය වචනේමයි. මේ සත්‍ය වචනයට ලෝකේ කරන්න බැරි දෙයක් නැහැ. සත්‍ය තරම් රසයක් මේ ලෝකේ වෙන නැති බව
ආලවක සූත්‍රයේත් සඳහන් කරලා තියෙනවා. සච්ඡං සාදුතරං රසාන. ඊටාම යහපත් වූ සාදුතර වූ රසේ සත්‍ය වචනේ බව පැහැදිලි කළා. ඒ නිසා මේ සත්‍ය දෙවි බඹුන් සතුටටපත් කරන්න පුළුවන් යමෙක් සත්‍ය ප්‍රකාශ කරනවා නම්, අපි ඇත්ත කතා කරනවා නම් හැම මිනිහෙක්ම අපි ගැන විශ්වාස තියන්න පටන් ගන්නවා. සමහර අය සමහර දේවල් කියහම ඔව්ව විශ්වාස කරන්න ඒ තරම් බෑ කියලා අපි කතා කරනවා. නමුත් ඇත්ත කතා කරන මිනිහෙක් වචනයක් කියහම කෙනෙක් හිතනවා ඒ පුද්ගලයා කීවනම් මේ ගැන ටිකක් විමසිලිමත් වෙන්නම වෙනවා කියලා. ඒ තරම් ලොකු විශ්වාසයක් සත්‍ය කතා කරන්නා පිළිබඳව ගොඩ නැගිලා තියෙනවා. ධර්ම දේශනාවට තියෙන කාලේ නිමා වෙලා තියෙන නිසා මේ උතුම් ගාථා රත්නයෙන් පුද්ගලයන් සිව් දෙනෙක් දිනන්න, එහෙම නැත්නම් කරුණු 4ක් දිනන්න හේතු වෙන උතුම් කාරණා 4ක් පැහැදිලි කර දේශනා කරලා තියෙනවා. එහෙමනම් අපි මෙතෙක් වේලා සාකච්ඡා කළේ ක්‍රෝධ කරන්නා දිනන්න, මෛත්‍රියම පාවිච්චි කරන්න, අසත්පුරුෂයා දිනන්න, සත්පුරුෂයෙක්ම වෙන්න, ලෝභී පුද්ගලයා මසුරු පුද්ගලයා දිනන්න, හැම වෙලාවම දානියම ඉස්සරහට අරගන්න, බොරු කියන අය දිනන්න, සත්‍යම පාවිච්චි කරන්න. මේ උතුම් කාරණා 4න් මෙලව දිනන්නත් පුළුවන්, පරලොව දිනන්නත් පුළුවන්, සුගතියට යන්නත් පුළුවන්, නිවනට මඟ හදා ගන්නත් පුළුවන්. මේ උතුම් කරුණු ජීවිතයට එකතු කරගෙන තමන්ට ලැබිච්ච ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයට හැබෑම සාධාරණයක් කරගන්න ඔබ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි, අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ යක්කඩුව ජායල පදිංචි පද්මා මාලනී විජේරත්න මහත්මියගේ දූ දරුවන් බෑනා සහ ලේලියන් විසින් උතුම් අරමුණු කීපයක් සිහිපත් කරනවා. නිදන ප්‍රාප්තියට පත්වන සිරිපාල මදුරාවල පියාණන්, රම්‍යා කාන්ති මෑණියන්, MD විලියම් සීයා, පොඩි අප්පු හාමි සීයා, ක්‍රිස්තිනා හාමි ආච්චි, මැගිලින් තිසේරා ආච්චි, ආනන්ද ඉදිරිසිංහ පියාණන්, සරත් විජේරත්න මාමා සහ ඇතුළුව සහභාගී වූ සියලු දෙනාගේම නමින් මිය පරලෝකීය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත්, පෙබරවාරි මාස 10 වෙනි දිනට 69 වන උපන් දිනයේ සමරන පද්මා මාලනී මෑණියන්ට තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමත්, සහභාගී වූ සියලු දෙනාගේ දූ දරුවන්, ඥාති හිත මිත්‍රාදීන්ට, ඒ වගේම අවසරයි බොරලන්දී වජිරඥාන ස්වාමින් වහන්සේට සහ බෞද්ධ මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත්, සියලු සත්වයන්ටත් රත්නත්‍රී ආශිර්වාදය ලැබේවා. උයන්වත්තේ අවසරයි ඥානාලෝක ස්වාමින් වහන්සේ, දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේ ඇතුළු රටට, ජාතියට, ශාසනයට මහඟු සේවාවක් කළ අපවත් වූ සියලුම ස්වාමින් වහන්සේලාටත් මේ රැස් කරගත්ත පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා කියලා උතුම් සත්පුරුෂ ප්‍රාර්ථනාවක් සිද්ධ කරනවා. පින්කමේ දායකත්වයේ දරුවෝ සත්පුරුෂ පිරිස විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් බව, නිරෝගී බව, චිරජීවනය උදා වේවා. පින්කම සිදු කළ සියලුම දෙනාටමත් ඒ පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය අඩු නැතුව ලැබේවා. සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක, ඊ타මත්ම කෙටි කාලයකින්, සැප සහිත ප්‍රතිපදාවකින්, ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් අමා මහ නිවනින් සැනසීම සඳහා මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතු ච
පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ